තෙරුවන් සරණයි සදහැති ඔබ සැමට. සදහවත්නි, සිත විසින් මිනිසා නිර්මාණය කිරීමට ඉඩ නොදේ. මිනිසා විසින් ආબોධයෙන් යුතුව සිත මෙනෙහි කර ගැනීම, සිත නිර්මාණය කර ගැනීම අපේ ජීවිතේ මෙලව පරලොව සුගතියට හේතු වෙනවා. තථාගත ශ්‍රී සද්ධර්මයෙන් සිත ගොඩනගන්නට මඟ කියා දෙන පින්වත් හෝරාවක් පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ පින්වත් වැඩම කිරීමෙන් බෞද්ධ රූපවාහිනී පළමු මැදිරියේ සිට ආරම්භ කරන්න මේ සූදානම. පින්වත් දේශකයන්න් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවතුමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත් කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවන් නිතරම ශ්‍රවණය කරන, ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිරන්තරයෙන්ම සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සදැහැති පින්වත් පිරිසක් අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහැවත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයාගේ හිතසුව පිණිස අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ බලාපොරොත්තු වෙන උතුම් නිවන සුඛ සහගත ප්‍රතිපදාවෙන් මුදුන්පත් කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාව සිදු කරන්න මම යොදා ගන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තවත් ශ්‍රද්ධාව ඇති වෙන කරුණු කීපයක් සාකච්ඡා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ බොහොම කලාතුරකින් තමයි ලෝකෙ පහළ වෙන්නේ. ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරන්න මහා කරුණාවකින් යුක්තවම සංසාරේ අනන්ත දුක් විඳ විඳ ආපු කෙනෙක් බෝසතාණන් වහන්සේ නමක්. එහි අග්‍රඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. අපේ බුදුරජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරනකොට සමහර තැනක දේශනා කළා මේ සංසාරයෙන් එතර යන්න සූදානම් වෙනකොට පුළුවන් නම් තව එක්කෙනෙක් හරි අරන් යන එක තමයි වටින්නේ කියලා. ඒ තරම්ම මේ සසර භයානක නිසා තනියම සසරින් එතර යනවට වඩා එක්කෙනෙක් හරි එතර කරවන එක වටිනවා. ධර්ම දේශනාවක් නොකර පිරිනිවන් පානවා නම් යම් මහරහතන් වහන්සේ නම ඒ රහතන් වහන්සේට චෝදනා කරන ක්‍රමයක් අපේ ධර්මයේ තියෙනවා. හේතුව තමයි තමන් එතර වෙලා අනුන්ට පිහිටක් නොවීම පිරිනිවන් පාන නිසා. ධම්මඤ්ඤ සූත්‍රයේ තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. එහෙමනම් ලෝක සත්වයා කෙරෙහි අසීමාන්තික අනුකම්පාව නිසා මහා කල්ප ගණන් මේ සංසාරේ දුක් විඳිනවා. නියත විවරණ ලබන අවස්ථාවල් වල බණපද 2ක්, බණපද 3ක්, බණපද 4ක් අහලා රහත් වෙන්න හැකියාව තියාගෙන ඒ හැකියාව අත්හැරලා මහා කල්ප ගණන් දුක් විඳිනවා. අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබනකොට බණපද 2යි අහන්න වෙන්නේ. සඳහන් කරනවා 3 වෙනි බණපදයේ දේශනා කරන්න කලින් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් පිරීලා තියෙන කියලා. බණපද 2ක් ඇහෙනකොට රහත් වෙනවා. එහෙම රහත් වුණා නම් අපායෙන් නිදහස්. තිරිසන් ලෝකෙන් නිදහස්. මනුස්ස ලෝකේ ඉපදිලා විඳින අනන්ත දුක්ඛන්දරාවන් සියල්ලගේම නිදහස්. නමුත් එහෙම තීරණය කළේ නැතුව ලෞතර බුද්ධත්වයේම ලබාගෙන සසර දුක් විඳින අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් එතර කරලම මමත් සතරින් එතර යනවා කියලා කල්පනා කරපු නිසා උන්වහන්සේට නියත විවරණයෙන් පස්සේ නිරේ උප්පත්තිය ලබන්නත් හේතු වුණා. එතකොට මේ කාලේ ඒ බව දන්නේ නැද්ද?
දන්නවා. මේ පාරමිතාව පුරාගෙන යනකොට මට නිරයෙත් උපදින්න වෙන බව දන්නවා. හැබැයි ධර්මයේ විශේෂයෙන් සඳහන් කරනවා අටමහා නිරයෝත්පත්තියකට යන්නේ නැහැ කියලා. මහා බෝසතාණන් වහන්සේ අටමහා නිරයට යන්නේ නැහැ. මොනවද මේ අටමහා නිරය කියලා කියන්නේ? නිතර නිතර බණ අහන අය හැටියට මේ කරුණ මේ පින්නතුන් දැන් දන්නවා. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ අටේ උපදින්නේ නැහැ කවදාවත්. නමුත් ධර්මයේ සඳහන් කළානේ මේ අට වටේට පුංචි පුංචි අපායවල් 16 බැගින් තියෙනවා කියලා. ඒවට කිව්ව ඔසුපත් නිරයන් කියලා. මේ ඔසුපත් නිරයන්ගේ උපදිනවා. අපට ජාතක පාළියනුත් ඒක පැහැදිලි වෙනවනේ. තේමිය කුමාරයා සෑහෙන කාලයක් ගොළුවේ කොරවෙච්ච පුජ්‍යලේ මේ ආදී රෝග ලක්ෂණ වලින් යුක්ත පුජ්‍යලයක් හැටියට සෑහෙන කාලයක් දුක් විඳින්නේ. පෙර භවයක රජකම ලැබිලා නිරේ දුක් විඳපු එක මතක් වෙච්ච හින්දා අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් ඒකේ වන්දියේ හැටියට නිරේ දුක් විඳිනවා. 20ක රජකම වෙනුවට. එහෙම රජකමක් හරියට පව් සිද්ධ කරගන්න වෙනවා. මාර දිව්‍ය පුත්‍රයා වෙලා උපදින්න වසවර්ති මාරයා වෙලා උපදින්න පින්තුනි පාරමිතා පුරන්න ඕනේ. කෙනෙක් හිතන්න පුළුවන් මාරයා වෙන්නත් පාරමිතා පුරන්න ඕනේද කියලා. පාරමිතා පුරන්න ඕනේ. එයි මේ වසවර්ති මාරයා කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝක 6යි. 6 වෙනි දිව්‍ය ලෝකේ ඉන්නේ. සැපයෙන් අනික් සියලුම දිව්‍ය ලෝක අභිභවනය කරලා ඉන්නේ. ආයුෂයත් අනිත් සියලුම දිව්‍ය ලෝක වලට වඩා වැඩි. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂය. කොයිතරම් ගරු ගම්බීරද? වසවර්ති මාරයා බවට පත් වෙන්න ස්ත්‍රියකට පාරමිතා පුරන්නත් බෑ කියලා කියන්නේ. යම් කාන්තාවකගේ එහෙම අරමුණක් තියෙනවා නම් ඉස්සරලා පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ. ඒ තරම් ගහම්බීර විදිහට යන්න තියෙන තැනක්. නමුත් අප්‍රමාණව පවුනේ කරන්නේ භාග්‍යතුන් වහන්සේටම කොච්චර කරදර කළාද? ඇයි කියලා සඳහන් කරනවා. මහ පුණ්‍යවන්තයෙක්. නමුත් තනතුර නිසා පව් කරන්න සිද්ධ වෙනවා. දැන් ඒතර බොහෝම ශ්‍රද්ධාව තියෙන ගුණගරුක පවට බය අය යම් හේතුවකින් රටේ රජ වෙන්න ලැබුණොත් ඒ රාජ්‍ය නිසා පව් කරන්න සිද්ධ වෙනවනේ. මරණ දඬුවමට අස්සම් කරන්න වෙනවා. මස් කඩවලට අස්සම් කරන්න ඕනේ. යුද්ධවලට අනුබල දෙන්න ඕනේ. මේ ඔක්කොගෙම Tamanට පව් කොටසක් එනවනේ. ඉතින් එතකොට පුද්ගලයා ධාර්මිකයි. නමුත් තනතුර නිසා පව් කරන්න සිද්ධ වෙලා. එහෙනම් මායя වෙලත් පව් කරන්නේ නිසා. තනතුර හින්දා පව් කරගන්නවා. නමුත් මහ බෝසතාණන් වහන්සේ ඒ කාලේ රජකම දරපු නිසා රාජ්‍ය නීති රීති ක්‍රියාත්මක කරන්න ගියපු නිසා නිරේ යනවා. ආන් ඒක දැන්නilla තමයි තේමිය කුමාරයා ආපහු රජකම බාර ගන්න වෙන හින්දා තමයි සෑහෙන කාලයක් මේ විදිහට දුක් විඳින්නේ. කොයි තරම් කැපකිරීමක් කළාද රජකමෙන් බේරෙන්න කියන කාරණාව තේමිය ජාතකයේ මනාව පැහැදිලි කරනවා. සමහර අවස්ථාවල රජුරු මුළු ඇඟ පුරාම පැණි ආලේප කරලා පැත්තක දාලා තිබ්බා. කූඹි කනවා, මැස්සෝ කනවා. මොන තරම් කූඹි කෑවත් කූඹියෙක් පිහින්දවත් අතනම් හොල්ලන්නේ නැහැ. ඒ අතපය හොල්ලන්න බැරි කෙනෙක් හැටියට ඉන්නේ. රඟපෑමක් කරන්නේ. අපි විනතුන් ටිකක් කල්පනා කරලා බලන්න. එහෙම ඉන්නේ කොහොමද කියලා. ඇඳ උඩ තියලා ඇඳ යටින් ගින්දර දානවා. දඟලයිද බලන්න. සමහර තැනක සෙල්ලම් කරන්න ළමයි එක්ක තියලා මෙයා සෙල්ලම් කරන්නේ හදිසියෙම ඇත්තු නිදහස් කරලා ඉතින් තේවනවා. මේ වයසේ ළමයි බයයි එතකොටවත් දුවයිද බලන්න. අනික ළමයි ඔක්කොම කෑ ගහලා දුවනවා. නමුත් එහෙමම ඉන්නවා. ඒ හැම වෙලාවෙම කල්පනා කරන්නේ ඇතාට පෑගිලා මැරුණට වඩා
හරි භයානකයි රජකම් කරලා නිරේට යන්න ගියොත්. කූඹි කනවට වඩා හරි භයානකයි නිරේ ඉපදෙන්න ලැබුණොත්. නමුත් ඔබත් මමත් සංසාරයෙන් එතර කරන්න ඒ වාගේ නිරේවල් වල පවා ඒ එන ගමන් මගේ උන්වහන්සේ කටයුතු කළා. අර නියත විවරණ ලබන වෙලාවේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා පුරන්න තීරණය කරනකොට නිරේට යන්න වෙන බව දන්නවා. තිරිසන් වෙන්න වෙන බව දන්නවා. වැස්සේ තෙමීගෙන අවුවේ දුක් විඳගෙන අනුන්ගෙන් ගුටි කකා තිරිසන් ආත්මවල තව සත්තුන්ට අහු වෙලා ජීවිත විනාශ වෙවි මහා කැලෑවල් වල දුක් විඳින්න වෙන බව හොඳටම දන්නවා. සමහර ආත්මවල මනුස්ස වෙලා ඉපදිලා සමහර අයගෙන් ඇතිවෙච්ච දුක් ගැහැට සමහර ආත්මික කලාබු රජුරු කෑලි කෑලි වලට කැපුවා. කස පහර 2000ක් ගැහුවා. සිවිය ගැලවිලා, හැම ගැලවිලා, මස් ගැලවිලා කසේට එනවා. ශාන්තිවාදී තාපසතුමා ඒත් ඉවසුවා. නමුත් ඒ හැම දෙයක්ම ඉවසුවේ මේ බුද්ධත්වයේ වෙනුවෙන්නේ. තමන්ට තනියම නිවන් දකින්න ඕනකම තිබුණා නම් එදා දීපංකර පාදමූලයේ මේ කටයුත්ත ඉවර කරන්න තිබුණා. එහෙම නොකර මේසා දුක් විඳින්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි. මේ බණ අහන, මේ බණ කියන ඔබ අපි වගේ තවත් ලෝකේ අනන්ත සත්වයන්ගේ නිවන වෙනුවෙන්, ඔවුන් අපායෙන් බේරීම වෙනුවෙන්. එහෙම දුක් විඳගෙන ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ මුදුන්පත් කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කෙනෙකුගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා නම්, වන්දනා මාත්‍රයේ පවා පැහැදීමෙන් කරනවා නම්, ඒ පුද්ගලයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ දොරවල් විවෘත වෙලා තියෙන බවයි සඳහන් කරන්නේ. අපිට තේරුම් ගන්න බෑ සම්බුද්ධ කියලා කියන්නේ කොයි වගේ ගුණ කදම්බයක්ද කියලා. ආන් ඒක හරියට තේරුම් ගන්න බැරි හින්දා මේ ලෝකේ කරන්න තියෙනවා නම් යම් අමාරු වැඩක් මම නිතර සඳහන් කරලා තියෙන්නේ ඒ අමාරුම වැඩේ තමයි බුදුන් සරණ යන එක. හේතුව තමයි අපිට තේරුම් ගන්න බෑ උන්වහන්සේ පිළිබඳව දක්වලා තියෙන කරුණු. නමුත් පින්නතුනි ඒ කරුණු පිළිබඳව දැනගන්න එක බුදුන් සරණ යන කෙනෙකුට තවත් ලොකු ආශිර්වාදයක් වෙනවා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. එහෙම කරුණු කීපයක් මේ දේශනාවෙන් පැහැදිලි කරන්නයි කල්පනා කළේ. ඒ කරුණු කීපේ තමයි පංච බුද්ධ කෘත්‍ය. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දවසක් තුල සිදු කරන කාර්යයන් පහක් තියෙනවා. ඒකටයි මේ පංච බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ. මේ කාරණාවේ තියෙනවා අපිට විශ්වාස කරන්න අමාරු කරුණු. එහෙම අමාරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, බුදු ගුණය ගැන දන්නේ නැති නිසා. නමුත් ඒක දැනගත්තාම ශ්‍රද්ධාව උපදවලා බුදුන් සරණ යන්න අපිට තව පහසුයි. එහෙනම් පළවෙනි කාරණාව තමයි පින්නතුනි මේ පෙරබත් කිස කියලා කියන්නේ. පෙරබත් කිස කියලා කියන්නේ උදේ කාලේ දානේ වළඳන්න කලින් බුදුරජාණන් වහන්සේ අලුයම අවදි වෙනවා අරුණ නැගෙන්න කලින්. අවදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකයන්ට අනුකම්පා පිණිස සකස් කරලා තියෙන පැන් පාවිච්චි කරලා මුව මඩල දෝවණය කරනවා. පිළියෙල කරලා තියෙන දැහැටි දඬු ආදිය වළඳනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ කවදාවත් අපිරිසිදු බවක් නැහැ. නමුත් උපස්ථායකයන් වහන්සේලා දැහැටි පිළියෙල කරලා තියෙනවා. ඒ අනුකම්පාවටත් එක්ක දැහැටි වළඳනවා. මුව මඩල දෝවණය කරගෙන දැහැටි වළඳලා එදා දවසේ පිණ්ඩපාතේ වඩින වෙලාව වෙනකන් බුදුරජාණන් වහන්සේ භාවනා කරනවා කියලා සඳහන් කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදු වෙලත් තව මොන භාවනාවද කියලා. නමුත් අති උතුම් සමාධියට, අති උතුම් වූ විවේකයට බුදුරජාණන් වහන්සේ මොනතරම් කැමතිද?
තමන් වහන්සේගේ විවේකයේ භුක්ති විඳින්න කොයි තරම් ඉඩ වෙන් කරගන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කරනවද? ලැබෙනවා නම් අවස්ථාවක් ඒ හැම මොහොතම සමාධියට සමවදින්න භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම සූදානම්. ඒ තරම්ම විවේකයට කැමති. නමුත් ඒ තරම්ම විවේකයට කැමති. නමුත් මේ තරම්ම අවිවේකී වෙලා තියෙන්නේ කවුරු නිසාද? ලෝක සත්වයා අපායෙන් නිදහස් කරන්න ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ විවේකයට කැමති තරම් සමහර තැනක සඳහන් කරනවා ධර්ම දේශනාව සිදු කරනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා අහවල් වචනේ ශ්‍රී මුඛයෙන් පිට වෙනකොට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙලා සාදු කියවෙනවා කියලා. බණ අහනකොට අපි ඇතිනුත් එහෙම කෙරෙනවනේ. නමුත් අපි දන්නේ නැහැ අහවල් වචන ඉවර වෙනකොට අපිට සාදු කියවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒක. අහවල් වචනේ පිට වෙලා ඉවර වෙනවත් එක්කම සාදු කියනවා මිනිස්සු කියලා. ඒ නිසා මේ වචනේ දේශනා කරලා ඉවර වෙනවත් එක්කම සමාධියට සමවදිනවා කියලා කියන්නේ කොච්චර කාලයකටද? මේ දායක පිරිස සාදු කියලා ඉවර වෙනකන්. අපිට සාදු කියලා ඉවර කරන්න ලොකු වෙලාවක් යනවාද? එහෙනම් ඒ සුළු මොහොතක් මේ මහා කරුණිකයන් වහන්සේ පින්නතුනි විවේකයට කැමති. ඒ නිසා තමයි පින්ඩ පාතේ වඩින වෙලාව වෙනකන් සාමාන්‍යයෙන් කවුරුවත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න නොයන වෙලාව. ඒ වෙලාවේ ඒ නිසා සමාධියට සමවදින්න කාලය ගත කරනවා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා එක්ක වඩිනවා නම් එහෙමයි. තනියම වඩිනවා නම් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පින්ඩ පාතේ සඳහා ගම් නියම් ගම් කරා පිටත් වෙනවා. ඒ පිටත් වෙන සමහර දවසක සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් විදිහට වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. සමහර අවස්ථාවල් වල මේ නිරන්තරයෙන් ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය පවා විහිදෙන්න දුන්නේ නැහැ කියලා කියනවා. ඒ රශ්මියත් සිවුර ඇතුළට අරන් හංගනවා කියලා කියන්නේ. එතකොට පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ වඩින්නේ බුදුරජාණන් වහන්සේද කියලා අඳුරන්න බෑ. එහෙම වැඩපු අවස්ථා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සමහර දවසක අපරිමිත බුද්ධ ලීලාව විදහා දක්වමින් වඩිනවා කියලා. ඒ වෙලාව නම් පින්නතුනි මේ විශ්වයේ මහා ආශ්චර්යමත් මොහොතක්. බුද්ධ ලීලාව විදහමින් වඩින වෙලාව. ඒ බුද්ධ ලීලාව විදහා දක්වමින් භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවත් එක්කම සඳහන් කරනවා වාත වලාහක දෙවියන්ට නිශ්ශබ්ද වෙන්න නිහඬ වෙන්න කාර්යයක් නොකර ඉන්න බෑ කියලා. ඒ හින්දා වාත වලාහක දෙවියෝ සියුම් වාතයන් මවලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා නම් යම් මාර්ගයක ඒ මාර්ගයේ දිගේ හමාගෙන ගිහිල්ලා පාරේ තියෙන සියලුම කොළ රුඩු පාරෙන් අයින් කරනවා කියලා සඳහන් කරනවා. මේ බුද්ධ ලීලාවෙන් වඩින වෙලාවට. අබ්බ වලාහක දෙවියෝ කියන්නේ වලාකුළු වලට අධිපති දෙවියෝ. මේ දෙවිවරු වලාකුළු වලින් වියන් බඳිනවා කියලා සඳහන් කරනවා. කිසිසේත්ම හිරු රශ්මියට ශරීර ධාතුවට අවහිර කරන්න, බාධා කරන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේට හිරු රැසින් බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් වලාහක දෙවියෝ හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ වඩින්න ඉස්සරහට වලාකුළු යොමු කරනවා. වලාකුලෙන් වියන් බඳිනවා කියලා කියවේ එකයි. ඊළඟට වැස්ස වලාහක දෙවියෝ වඩින්න කලින් මේ මාර්ගයේ ඊතා සියුම් පිනිපොද මේ පොද වලින් මහ පාර තෙමනවා. දූවිලි මාත්‍රයක්වත් නැගෙන්න ඉඩ දෙන්නේ නැහැ. පාර සුද්ධ කරපු සුළඟට අධිපති දෙවියෝ වාත වලාහක දෙවියෝ දෙපස තියෙන ගස්වල යම්සේ මල් පිපිලද ඒ සියලුම මල් හුළඟින් හලනවා කියලා සඳහන් කරනවා. හලන්නේ පාරට මුළු පාරම මල් පාවඩයක් කෙළුවා වගේ දිගින් දිගට පාර පුරාම මල් පෙති අතුරලා. මේ ස්වභාව ධර්මයේ තමයි මේ හැම දෙයක්ම කරන්නේ.
ඒ මල්පිති මතින් භාග්‍යතුන් වහන්සේ වඩින්න මේ මහ පොළොවට ශ්‍රී පාද ධාතුව තබන මොහොතක් ගානේ මේ මහ පොළොවේ තියෙනවා නම් යම් උස්තැන් යම් මිටිතැන් ඒ සියලුම දේවල් වෙනස් වෙනවා. උස්තැන් මිටි වෙනවා. මිටිතැන් ඉස්සෙනවා. එතකොට වලවල් නැහැ, කඳු ගඩලි නැහැ, අපහසුතාවයක් නැහැ. මලින් පාර වැහිලා තියෙන්නේ හැප්පෙන්න ගැටෙන්න දෙයක් ඒ පාරේ නැහැ. පාර පුරා මල්පෙති අතුරලා තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ධාතුව ශ්‍රී පාදයක් ඔසෝලා ශ්‍රී පාදයක් මහ පොළොවට ලං කරනකොට ගල් වැලි බොරළු වලින් යුක්ත ඝනකඩ මහ බොල් පොළොවේ නෙළුම් පිපෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. මේ සිරිපාදයේ මෙතන තබන්න ලංවනවත් එක්කම නෙළුම් මලක් මතුවලා සිරිපතුල පිළිගන්නවා. ඒ සිරිපතුල එහෙම තබලා අනික් සිරිපා ධාතුව ඊළඟට මහ පොළොව ස්පර්ශ කරන්න සූදානම් වෙනකොට එතනත් මලක් පිපෙනවා. එහෙනම් මේ පියවර මාරු කර කර තබන මොහොතක් ගානේ ඒ තබන සෑම තැනකම සිරිපා ධාතුව පිළිගන්න මල් පිපුණ කියලා සඳහන් කරනවා. මේ සියලු දේවල් වෙන්නේ බුද්ධ ලීලාවෙන් වැඩම කරන වෙලාවට. එහෙම භාග්‍යතුන් වහන්සේ වනාන්තර හරහා වැටිලා තියෙන මාර්ගවල කුඹුරු යායවල් හරහා වැටිලා තියෙන මාර්ගවල ඒ මාර්ග පහු කරගෙන ගිහිල්ලා ගමට ඇතුල් වෙන්න සූදානම් වෙන වෙලාව. පිනතුනේ ඉස්සර නගරයේ සනිටුහන් කරන්න හිටවලා තිබුණා ලොකු කණුවක්. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? නගර සැලැස්මේ හතර කොනේ එහෙම කණු හතරක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ ඉන්ද්‍රකීලය කියලා. හෙලවෙන්නේ නැහැ කවදාවත්. වාතයෙන්ද වැස්සෙන්ද ජලයෙන්ද හොලවන්න බෑ. යම්සේ උසයිද ඒ තරමටම පොළොව යටටත් වලල්ලයි තියෙන්නේ. සමහර ඉන්ද්‍රකීල මත නගරාරක්ෂක කුටි තියෙනවා. කෙසේ වෙතත් එතනින් තමයි නගරේ පටන් ගන්නෙ. ආන්ගේ ඉන්ද්‍රකීලේ පිහිටලා තියෙන තැනට බුදුරජාණන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම ශරීර ධාතුවෙන් නික්මෙමින් තියෙන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරාවල් පුඤ්ජයන් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ පුඤ්ජ බවට පත් වෙනවා කියලා කියන්නේ නිකන් කැට බෝල බවට පත් වෙලා විසිරෙන්න පටන් ගන්නවා. ආන්ගේ බුද්ධ රශ්මිය ගම පුරාම විසිරීලා ගෙවල් වල බිත්තිවල වහලවල් වල ගස්වල තාප්පවල මිනිස්සුන්ගේ ඇඟේ බැලූ තැන බුද්ධ රශ්මිය තමන්ගේ ශරීරයට වැටිලා ගෙදරට බිච්චට මිදුලට වැටිලා ඊළඟට සඳහන් කරනවා ඒ නගරේ ඉන්න අශ්වයෝ ඊ타ත්ම මිහිරි හඬින් හේෂාරාව කරන්න පටන් ගන්නවා කියලා. ඒ නගරේ ඉන්න ඇත්තු අලි වාගේ සත්තු බොහොම මිහිරි හඬින් කුංචනාද කරන්න පටන් ගන්නවා කියලා. මිනිස්සු පැලඳගෙන ඉන්න ආභරණ ඒ ආභරණ හිමීට සෙලවි හඬක් නගන්න පටන් ගන්නවා. තමන්ගේ කරේ බෙල්ලේ අතේ මේ ආභරණ තියෙන්නේ. ඒ ආභරණ වලින් එකට ගැටි හඬක් නැගෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ ගමට වඩින්න සෑහෙන වෙලාවකට කලින් සිද්ධ වෙන්නේ. තාම භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රකීලයේ ගාවට සිරිපා තැබුවා විතරයි. අතකොට මිනිස්සු දන්නවා අද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ගම දිහාවට පිණ්ඩපාතේ වඩිනවා කියලා. ආන්ගේ දැනගත්ත මිනිස්සු ඉක්මනට වැව් පොකුණු වලට ගිහිල්ලා නා පිරිසිදු වෙනවා. අලුත් ඇඳුම් ඇඳ ගන්නවා. ප්‍රණීත ආහාර පාන පිළියෙල කරන්න පටන් ගන්නවා. හැමෝම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිරිසිදු ඇඳුම් ඇඳගෙන ප්‍රණීත ආහාර හදාගෙන මග රැස් වෙනවා. දානයක් පූජා කරගන්න ලැබෙන මේ පරම වාග්ය සම්පන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා. තමන් වහන්සේට දවසට සෑහෙන ප්‍රමාණයට පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ආපහු විහාරේ වැඩ ඉන්නවා නම් විහාරෙටම වඩිනවා. විහාරයට වඩින්න කල් තිබුණා නම් විහාරයට වැඩලා සුදුසු කාලයේ භාග්‍යතුන් වහන්සේ දාන වළඳනවා.
ඒ දානේ වළඳලා ඉවර වෙලා පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ටිකක් විවේක ගන්න ඕන කියලා කුටියට වැඩම කළේ නැහැ කියලා. අපි වුණත් සාමාන්‍යයෙන් ආහාර අනුභව කරලා ටිකක් විවේක ගන්න එක සාමාන්‍ය මිනිසුන්ගේ සිරිත. පින්නතුනි අම්මා තාත්තා කෙනෙක් ගාවවත් නැති මහ පුදුම ගුණයක් මෙතන පෙන්눔 කරනවා. සමහර තැනක අපිට කියනවා ඇහෙනවා කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ මේ මහා කරුණා ගුණය එක පිටක් කරලා ගත්තද භාග්‍යතුන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කරන්න නම් බෑ කියලා. ඒ කරුණ විදහා දක්වන තව අපූර්ව තැනක්. මම ඒකයි කිව්වේ අම්මා තාත්තා ගාවවත් නැති මහ පුදුම ගුණයක් කියලා. මොකක්ද ඒ ගුණය? අපේ දරුවෝ සමහර වෙලාවට අපිත් එක්ක ගමන් බිමන් ගිහිල්ලා අපි කල් තියන් එනවා. දරුවෝ තව වැඩ තියෙන හින්දා ඒගොල්ලෝ ප්‍රමාදයි. අපි ඇවිල්ලා ටිකක් විවේක ගන්නවා. ටිකක් නිදා ගන්නවා. ඒ දරුවෝ කොයි වෙලාවෙ හරි එන බව අපි දන්න හින්දා. නමුත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේත් එක්ක යම් තරම් පිරිසක් මේ විහාරයෙන් පිණ්ඩපාතයට පිටත් වුණාද? භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා උපස්ථාන ශාලාවට වෙලා පනවලා තියෙන ආසනයට වෙලා වැඩ ඉන්නවා. ඒ මොකටද කියලා සඳහන් කරනවා පිණ්ඩපාතේ වැඩපු සියලුම භික්ෂූන් වහන්සේලා විහාරයට වඩිනකන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා කියලා. මම ඒකයි කිව්වේ අම්මා තාත්තවත් එහෙම බලන්නේ නැතිකොට තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳව මොන තරම් දයාවක් කරුණාවක් තිබුණද? ඊට පස්සේ උපස්ථායක භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වන සියලුම භික්ෂුන් වහන්සේලා නැවත විහාරස්ථානයට පැමිණියා කියලා. ආන් එහෙම සඳහන් කළාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ටිකක් සුගන්ධ කුටියට වැඩම කරනවා කියලා කියන්නේ. කුටියට වැඩම කරන්න කලින් සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. යම් යම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරනවා. ඒ කරුණු කාරණා සාකච්ඡා කරන දේවල් වලට පිළිතුරු ලැබලා දීලා ටික වෙලාවක් භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කරලා ඊටාම කෙටි වෙලාවක් දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපෙනවා කියලා සඳහන් කරනවා. බොහොම කෙටි වෙලාවක්. ඒ කාලයෙන් පස්සේ නැවත වතාවක් අවදි වෙලා නැවත වතාවක් ඇවිල්ලා උපස්ථාන ශාලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වෙලාවට දායක පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙන වෙලාව. ඒ අය එනකන් භික්ෂුන් වහන්සේලා කතා බහ කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ දහම් ගැටලු තියෙනවා නම් ඒවට පිළිතුරු සපයනවා. කර්මස්ථාන බලාපොරොත්තු වෙන ස්වාමින් වහන්සේලාට කර්මස්ථාන දෙනවා. කර්මස්ථාන ගත්ත භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න සමහරලාට වනාන්තරයට පිටත් වෙනවා. සමහර අය ගිරි ගුහා හොයාගෙන පිටත් වෙනවා. සඳහන් කරනවා පින්නතුනි අභිඥාලාභී සමහර භික්ෂුන් වහන්සේලා මහ මුහුද යටට යනවා කියලා. මහා සාගර පතුලට ගිහිල්ලා සාගරයේ පතුලේ කුටි සකස් කරගෙන කුටි හදනවා කියලා කියන්නේ මේ වැඩ ඉන්න මොහොතේ සාගර ජලයට උන්වහන්සේලාට බාධා කරන්න බෑ. අභිඥාව පාවිච්චි කරලා ජල කඳ යට උන්වහන්සේලා විවේකීව භාවනා කරනවා කියලා සඳහන් කරනවා. මේ බුද්ධ ශාසනය තුල යම් කෙනෙක් මනාව කීකරු බවක් ලැබුවා නම් ඔවුන්ට මේ විශ්වය කොයිතරම් කාරුණික වෙනවද? තෙරක් පරක් සීමාවක් දන්නේ නැති මහා සාගර පතුලට ගිහිල්ලා භාවනා කරපු මහරහතන් වහන්සේලා කී දෙනෙකුට අපි මේ සංසාරේ වැඳලා ඇද්ද? දම්පැන් පූජා කරලා ඇද්ද? නමුත් අපිට තවම මේ මහෝත්තමයන්න් වහන්සේලා ළඟ කීකරු වෙන්න බැරි වෙච්ච නිසාම අපි මේ සංසාරේ තාමත් යනවා. බුදුදහම කොයිතරම් ආශ්චර්යමත්ද? ඒකයි මුලින් සඳහන් කළේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරාම මේ කරුණු තේරෙන්නේ පිළිගන්න බෑ. ඒ නිසා තමයි අපිට සැක උපදින්නේ.
ඊට පස්සේ පැමිණෙන මහ ජනතාවට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ අයගේ ධර්ම දේශනා කරලා සිත සතුටු කරවලා කරුණු දක්වනවා, සතුටු කරවනවා, සමාදන් කරවනවා. කාරණාව පෙන්නනවා. ඒ කරුණ මත පිහිටවනවා. ස්ථීරවම මේ කරුණ සමාදන් වෙලා මේ වැරද්දෙන් අත මිදෙනවා කියන තැනටපත් කරනවා. කරුණු දක්වනවා, සතුටු කරවනවා, සමාදන් කරවනවා කියලා කිව්ව එකයි. වැරද්ද පෙන්නලා ආදීනවේ කියලා ආයෙ වැරදි කරන්නේ නැති පුජ්‍යලයක් බවට පත් කරලා ඒගොල්ලෝ සතුටින් යනවා ආයෙ මේ පාප කර්මය කරගන්නේ කියලා. එහෙම දේශනාව කරලා රැවෙන්න හෝරාවක් දෙකක් කල් තියලා ගිහි ජනතාවට ධර්ම දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේ නතර කරනවා. හේතුව තමයි අඳුර වැටෙන්න ලං වෙනකොට නගරවල වාසල් පවුරු වහනවා. ඒ වාසල් පවුරු වහන්න ඉස්සෙල්ලා මේ ඇයිට ගෙවල් වලට යන්න ඕනේ. අනික භාග්‍යතුන් වහන්සේගේ ආරණ්‍ය වනාන්තරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. මිනිස්සු වනයේ පහු කරගෙන සොහන පහු කරගෙන ගමට යන්න ඕනේ. ඒ හින්දා ඒ ඇයිට වාසල් වහන්න කලින් ගමට ගෙදරට යන්න ඉඩ තියලා ධර්ම දේශනාව නවත්තනවා. දේශනාව නවත්තලා මේක තමයි පසුබත් කිස. දානි වැළඳීමෙන් පස්සේ කාර්යය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හවස ටිකක් රැ වෙන්න වෙලා සමහර වෙලාවට උපස්ථායකවරු පිළියෙල කරලා තියෙන පැන් වලින් ශාරීරියේ සැහැල්ලු සුවතාවයේ වෙනුවෙන් පැන් සැනහෙනවා. නැවත දැහැටි වළඳලා පැන් සැනහෙනවා. ඇතැම් දවසක භාග්‍යතුන් වහන්සේ පැන් සැනසීම උදෙසා පොකුණට බහිනවා කියලා සඳහන් කරනවා. සමහර දවසක ගංගාවල් වලට බැහැලත් බුදුරජාණන් වහන්සේ පැන් සැනහිලා තියෙනවා. ඒ කාරණාව විස්තර කරන තැන නම් පැහැදිලි කරනවා යම් පොකුණකටද යම් ගඟකටද පැන් සැනසීම උදෙසා භාග්‍යතුන් වහන්සේ බැහැගන්නේ ඒ මුළු ජලතලයේ පතුලේ ඉඳලා මතු පිට දක්වාම රන්වන් පාට වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරාලෝකයෙන් සම්පූර්ණ පවිත්‍ර වෙලා රන්වන් පාට වෙනවා. ඒ වතුරේ ඉන්න මාළු, මැඩියෝ, කැස්බෑව්, කිඹුලෝ මේ ජලය ඇසුරු කරගෙන ඉන්න සියලුම සත්තු භාග්‍යතුන් වහන්සේ පැන් සැනහිලා ගොඩට එනකන් රන්වන් පාටයි කියලා සඳහන් කරනවා. බුද්ධ ශරීරයේ ආලෝකයේ ජල කඳ සිසාරා පැතිරිලා ගිහිල්ලා. ආන් එහෙම පැන් සැනහිලා භාග්‍යතුන් වහන්සේ නැවත ගොඩට වැඩම කරලා ටික වෙලාවක් ශරීර ධාතුවේ දැවටිලා තියෙන මේ පැන් ජල බින්දු වියලෙනකන් භාග්‍යතුන් වහන්සේ ටිකක් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒ වියලුණාට පස්සේ මනාව සිවුරු හැඳ පොරවගෙන නැවත භාග්‍යතුන් වහන්සේ විහාරස්ථානයට වඩිනවා. ආන් ඒ වෙලාවට විතරක් ඒ පැන් සැනහිලා සිවුරු පොරවගෙන ඒ ඉන්න මොහොතට ටික වෙලාවට විතරක් භාග්‍යතුන් වහන්සේ ඒකාංශ කරගෙන හිටියා කියලා සඳහන් කරනවා. ඒකාංශ කරගෙන හිටියා කියලා කියන්නේ එක උරයක් පේන්න සිවුරු පොරවගෙන හිටියා. ඒ වෙලාවේ විතරක්. අනික හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ උභයාංශ කරගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ. දෙවුරම වැහෙන විදිහට සිවුරු පොරවලා තියෙනවා. ඊළඟට පින්නතුනේ ඒ වෙලාවට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කරන ගමන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. සමහර ප්‍රශ්නයක් අහනකොට ඒ කාරණාවට හේතු වෙච්ච අතීත කතා පැහැදිලි කරනවා. ඒ අතීත කතා පැහැදිලි කරන ජාතක කතා දේශනා කරනවා. මේ විදිහට රාත්‍රියේ ප්‍රථම යාමයේ ගෙවෙනකන් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ධර්ම දේශනා කරනවා. එතකොට ප්‍රථම යාමයේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් හවස 6 ඉඳලා 10 විතර වෙනකන්. ප්‍රථම යාමයේ ඉක්ම යන්න ඕන මෙන්න වෙනකොට භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් අයින් වෙනවා. භාවනා කරන ස්වාමින් වහන්සේලා භාවනාවට වඩිනවා. සැතපෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සැතපෙනවා. විවේක ගන්න අය විවේක ගන්නවා. භාවනා කරන අය භාවනා කරනවා. දැන් භික්ෂූන් වහන්සේලා කවුරුවත් භාග්‍යතුන් වහන්සේ ළඟ නැහැ.
මෙන්න මේ වෙලාව තමයි පින්නතුනි 10000ක් සක්වලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණෙන්න අවකාශ සැලසෙන්නේ. සමහර දවස්වලට භාග්‍යතුන් වහන්සේ ළඟට 100 ගණන් 1000 ගණන් දෙවියෝ වඩිනවා. ඊටත් වඩා වැඩම කරන අවස්ථා ඇති. අඩුම තරමේ අකුරු 4කින් හරි ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ. ඒ තරම්ම ධර්ම කාරණාවක් අහගන්න ප්‍රශ්න විසඳගන්න දෙවියන්ට තියෙන පුදුම කැමැත්තක්. දැන් අද සමහර කෙනෙක් කියන්නේ දෙවියන්ට පින් කරන්න බෑ කියලා. මිනිස්සුන්ට වඩා ගොඩාක් පින් කරගන්නවා. ඒ ධර්ම දේශනාවක් අහන්න ගියහම ඒ ධර්ම දේශනාව හරියටම අහනවනේ. දැන් අපේ නම් හිතේ එහෙම යනවා නොඑක් දේවල් මතක් වෙනවා. නමුත් දෙවියෝ බණ අහන්න ආපුවම හරියටම බණ අහනවා. පිළිතුරේ මේ කාලේ වුණත් දැන් අපි දෙවියන්ට ආරාධනා කරනවානේ බණ අහන්න එන්න කියලා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සමන්තා කියලා කියහම සියලුම චක්‍රාවාටවල ඉන්න දෙවියෝ. අත්‍රා ගච්ඡන්තු දේවතා. ඒ සියලු දෙනාම එන්නේ. සද්ධම්මං මුනි රාජස්ස. මොකටද එන්න කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න. සද්ධම්මං මුනි රාජස්ස. මගේ බණක් නෙමෙයි. මුනි රජුන්ගේ ධර්මය අහන්න එන්න. සුනන්තු සග්ග මොක්කදං. අහන්න. අහලා ස්වර්ග මෝක්ෂ සම්පත් දියුණු කරගන්න. ආන් එහෙම ආරාධනා කරාම දෙවියෝ වඩිනවා බණ අහන්න. කාල ഘോഷණයකුත් කරනවානේ. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. මේක බණ අහන කාලයයි. ඔය කාල ഘോഷණය කළාට හුඟක් අය දන්නේ නැහැ මේ බණ අහන කාලයයි කියලා. ඒ හින්දා බණ අහන කාලෙත් අපි වෙන වැඩ. සමහර අය දුරකථන බලනවා. සමහර අය දුරකථන ඇමතුම් ගන්නවා. සමහර අය ඇමතුම් වලට උත්තර දෙනවා. ඒ බණ අහන කාලය කියලා අමතක වෙලා තියෙන්නේ. බණ අහන්න කලින් කාලෙත් අපි ඔය ඔක්කොම කළා. දැන් බණ අහන කාලෙත් ඒව කරනවා. ඒ අර කාරණාව දන්නේ නැති නිසා. දෙවියෝ එහෙම නැහැ. බණ අහන්න ආපුවම හරියටම බණ අහනවා. හැබැයි අපි වගේ ධර්ම දේශනා කරනකොට යම් බණ පදයක් වරදිනවද? යම් පාලි වාක්‍යයක් වරදිනවද? ගාතාවක් කියනකොට යම් අකුරක් වරදිනවද? මෙතන වැරදුනා කියලා දන්නවා. ඒ මේ දෙවිවරු ඉන්න වැඩි පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය ඉන්නේ. ඒ දීර්ඝ ආයුෂනේ. චාතුම් මහා රාජිකේ තමයි පල්ලැහැම දිව්‍යතලය. පල්ලැහැම දිව්‍යතලයේ දෙවියන්ගේ ආයුෂ පිළිබඳව කල්පනා කරාම ඒ දෙවියන්ට මේ කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා ගත වෙලා තියෙන දවස් 27ක් විතර. 28ක් විතර කාලයක් තමයි දල වශයෙන්. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ හඬත් තව කම්පිතී අතර පිළිරෙව් දෙමින් ඉන්නේ. ඒ හින්දා වරදිනකොට වරදිනවත් එක්කම දන්නවා වැරදුනා කියලා. නමුත් අපි අඬ ගැහුවේ සද්ධම්මං මුනි රාජස්ස කියලානේ. අපේ බණක් කියන්නේ නෙමෙයි අඬ ගැහුවේ. මුනි රජුන්ගේ ධර්මය අහන්න එන්න කියලා. එහෙම එන්න කියලා අපි මේ වෙන දේවල් කී ඉන්නවා නම් ධර්ම දේශනා කරනවා කියලා. ඊ타ත්ම අකමැත්තෙන් ආපහු හැරිලා යනවා කියලා කියන්නේ. අපි වගේ නෙමෙයිනේ පින්නතුනි. අපිට සාමාන්‍ය සැපයක් දාලා යන්න බෑ. සමහර වෙලාවට ටිකට් තරඟයක් තියෙන වෙලාවට බණ අහන්න යන්න බෑ. බණ අහනවට වඩා ඒක බලන එක වටිනවා. ටෙලි නාට්‍යයක් තියෙන වෙලාවට බණ අහනවට වඩා ඒක බලන එක වටිනවා. අපිට ඒක සැපයක් කියලා අපේ කල්පනාව. නමුත් පාපයක් රැස් කරගන්නේ. නමුත් අපේ සැප වාගේද දෙවියන්ගේ සැප. අපිට මාස ගාණක් කතා කරුවත් ඒ සැප ගැන කෙලිවර කරන්න බෑ. කෙටියෙන්ම කිව්වොත් අඩුම තරමේ දහදිය බිඳුවක්වත් නිකුත් වෙන්නේ නෑ ඒ ඇඟෙන්. එතනින් එහාට තියෙන රෝග ගැන මොකවත් කතා කරන්න දෙයක් නෑනේ. කිසිම ලෙඩක් නෑ දාඩියවත් දාන්නේ කිව්ව එකයි. එතකොට මොනතරම් සැප විඳිනවද? ඒ සේරම පැත්තක දාලා නෙමෙයි එන්නේ. මොකක් කියපු හින්දා දෙන්නේ? මේ එන්නේ සද්ධම්මං මුනි රාජස්ස කියපු නිසා. මුනි රජුන්ගේ ධර්මය අහන්න එන්න කියපු නිසා. ආන් ඒක අහන්න නැතුව දේශනා කරන්න නැතුව වෙන මොනවා හරි කියනවා නම්
හරි අකමැත්තෙන් ආපහු යනවා කියලා කියන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට දේශනා කරන වෙලාවට ඒ දෙවියෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව ශ්‍රවණය කරන්නයි එන්නේ. හරිම කැමැත්තෙන්මයි එන්නේ. Tamanටත් මොකක් හරි තියෙන පුංචි හරි ගැටලුවක් අරගෙන එනවා. ඒකත් විසඳ ගන්න. පස්සට කල් දාන්න. ඒකයි කියේ වචන අකුරු 4ක ප්‍රශ්නයක් හරි අහනවා කියලා. මධ්‍යම යාමයේ භාග වෙනකොට මධ්‍යම යාමයේත් එක පහු වෙනකොට ආයි දෙවියෝ යනවා. මධ්‍යම යාමයේත් පහු වෙලා දෙවියෝ පිටත් වෙලා ගියාට පස්සේ තියෙන අවසන් යාමයේ පස්චිම යාමයේ මේ පස්චිම යාමයේ බුදුරජාණන් වහන්සේ විසින් ආය තුනට බෙදෙනවා. පස්චිම යාමයේ තුනට බෙදලා අද දවස පුරාම භාග්‍යතුන් වහන්සේ වෙහෙසිලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙලාව පාන්දර 2-3 වෙන්න ආපු වෙලාව. 3ට ආසන්නයි. එතෙක්ම අවදි ඉන්නේ. ලෝක සත්වය වෙනුවෙන් දැන් කයට වෙහෙසයි. ආන්ගේ වෙහෙස දුරු කරගන්න අපි මොකද කරන්නේ? ගියපු ගමන් නිදා ගන්න තැන වැටෙන එක තමයි අපි පුරුද්ද. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. කායික සුවතාවය වෙනුවෙන්, කයේ සැහැල්ලු පැවැත්ම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ටිකක් සක්මන් කරනවා කියලා සඳහන් කරනවා. සක්මන් කරලා ඒ අවසාන යාමයේ පසු යම් කිස භාග්‍යතුන් වහන්සේ විසින් 3ට බෙදලා ඒකෙන් එක කොටසක සක්මන් කරනවා. මැද කොටසේ භාග්‍යතුන් වහන්සේ ටිකක් සිංහසෙයියාවෙන් සැතපෙනවා. අවසාන කොටසේ ආය පාරක් නැගිටලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේ පිහිට විය යුතු පුද්ගලයෝ කවුද කියලා හොයාගෙන ඒ අය ළඟට යන්න කාලය එළඹෙනකන් පිඬුසිඟා වඩින කාලය එනකන් භාග්‍යතුන් වහන්සේ ආයසරයක් මුව මඩල දෝවණය කරගෙන පෙරදා වගේම විවේක ගන්නවා. ආය පහුවදත් ඒ කටයුත්ත එතනින් ආරම්භ වෙනවා. එතකොට මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ දවසේ පංච කෘත්‍ය. පිණ්ඩපාතේ වඩිනවා. ඊළඟට ස්වාමින් වහන්සේලාට අවවාද කරනවා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අයින් වුණාට පස්සේ ටිකක් විවේක ගන්නවා. ඊට පස්සේ දායක කාරකාදීන්ට ධර්ම දේශනා කරනවා. හවස පැන්සැනහිලා ඉවර වෙලා රාත්‍රියේ 10 විතර වෙනකන් භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. ඉන් පස්සේ දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. ඉන් පස්සේ පස්චිම යාමයේ 3ට බෙදාගෙන ඒ කාලයේ භාග්‍යතුන් වහන්සේ මදක් තමන් වහන්සේ වෙනුවෙන් කැපකිරීමක් කරගන්නවා. සක්මන් කරලා මදක් සැතපීලා නැවත කටයුතු ආරම්භ කරනවා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා මේ මහා ලෝක සත්වයාට මහත් වූ උපකාරයක් කරපු විශ්ව ධාතුවේ පහළ වුණ මහා සත්පුරුෂයන් වහන්සේ අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කරලාද? පැය 24න් එතකොට සැතපීලා තියෙන කාලය ඒකයි සඳහන් කළේ පැය විනාඩි 20ක් විතර තමයි සැතපෙන්නේ කියලා. පැය 24කින් භාග්‍යතුන් වහන්සේ සැතපුණේ පැය විනාඩි 20ක් විතර. අපි ගැන කල්පනා කරලා බලහම පැය 7ක්, පැය 8ක්, සමහර දවස්වලට දවල්ටත් වැඩක් නැත්තම් ඊළඟ වෙලාවටත් අපි එහෙම නිදාගන්නේ. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර අවිවේකී වෙනකොට පැය 7-8 10ක් ගුලි වෙලා නිදාගන්නේ මොන හේතුවටද කියලා අපි අපෙන් අහන්න ඕනේ. මැරිච්ච ගමන් නිරේට යන්න තරම් පෙර පව් වලින් පිරීලා ඉන්න අපි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සතර අපායෙන් මිදෙන්න වීරිය වඩන්න තියෙනකොට අපි මොනවද කරන්න කියලා හිතන්න වෙනවා. අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ මොන අනුකම්පාවකින්ද මේ කටයුතු කළේ කියන කාරණාව තේරුම් අරගෙන ඒ මහා වීරයන් වහන්සේ පිළිබඳව අපමණ ශ්‍රද්ධාව උපදවාගෙන මනාව තුනුරුවන් කෙරෙහි පිහිටලා තුනුරුවන් සරණ ගියපු කෙනෙක් බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම මේ ධර්ම කාරණාවත් මහත් ආශිර්වාදයක් ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන් මේ දායක පිරිස ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන සදහවත් දායක පිරිසක් බව විශේෂයෙන් සිහිපත් කරනවා. අපි ගැනත් සිහිපත් කරලා තියෙනවා. මේ සත්පුරුෂ දායක පිරිස මේ මහා ධර්ම දානමය පින්කම සිදු කරලා
බලාපොරොත්තු වෙන උතුම් අරමුණ හැටියට පැහැදිලි කරන්නේ මේට වසර 2කට ප්‍රථමයෙන් අප අතරින් විය වූ අපගේ දයාබර මෑණියන් වන සුනන්දා සීල් මාතාවට ඇයගේ පරලෝ ජීවිතයේ සුවපත් වීම පිණිස දූ දරුවන් විසින් මෙම පින්කම සිදු කරන ලද බව සිහිපත් කරනවා. ඒ සඳහා සහභාගී වූ සියලු දෙනාගේ නමින් පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දින 96 වෙනි වියට පා තබන KC කල්දේරා මෑණියන්ටත් HB සමන් රංජිත් සොහයුරාටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබීම සඳහා සද්ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් රට ජාතිය ආගම සුරක්ෂිත කිරීම පිණිස වෙහෙසෙන්නා වූ සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ පින් එකසේම අනුමෝදන් වේවා. සියලුම රණවිරුවන්ටත් නොයෙක් විපත් වලින් අකල් මරණ වලට ගොදුරු වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් කරනවා. ඒ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. පින්කම සිදු කරන්න කටයුතු කරපු සත්පුරුෂ දායක පින්නතුන්ටත් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නිරන්තරයෙන් ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වෙන්න මේ කුසලයේ හේතු වේවා. නිවන් දක්නා ජාති දක්වා නිර්මල පර්යාප්තියම අහන්ත දරන්ට ලැබේවා. අවසන අති උතුම් අමා මහ නිවනින් ඊ타ම ඉක්මන් භවයක සැනසෙන්න සැප සහිත ප්‍රතිපදාවක්ම පුරන්න මේ ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.